සියලු දෙනාම නැවත සාදුකාරයක් පවත්වන්න. සවස ධර්ම දේශනාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ අමරපුර චූලගාන්ටි මහානිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක වැලිතර අමරනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ආරාධනය ලැබ මේ වෙනකොට ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ බලපිටිය විජයාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන සුගතසාසනෝදය මහපිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන එට්ටිගන්දේ රකිත පොඩිහාමුදුරන් වහන්සේ වැඩම කළා තිබෙන්නේ විහාරස්ථානයේ වෙනුවෙන් සතර පෙරුවේ දායක පිළිතුරු වෙනුවෙන් උන්වහන්සේ පිළිගැනීමක් හැටියට නැවතත් සාදුකාරයක් පවත්වනවා. හැම දිනම සාදු නන්ද නැවතත් සාදු කියන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අමරපුර චූලගාන්ටි මහානිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක තුරන්තර අවසරයි අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ නායක හාමුදුරුවෝ මට මේ ධර්ම දේශනාව බාර දුන්නේ හරිම අමාරු වෙලා මේ දානේ වන්දලා ඉන්න අවස්ථාවේ මොනවාරි දෙයක් කියලා දෙනවා කියන එක හරි අමාරුයි. අහගෙන ඉන්නවා වගේ නෙමෙයි. කියන එක හරි අමාරුයි. දැන් එන්නේ බුද්ධිමතනේ. නිදිමත නෙමෙයි බුද්ධිමතේ. ඒකින්ද හරි අමාරුයි මේ වෙලාවේ මේ එක දෙක ටයිම් එකේ බණ කියනවා කියන එක හරිම අමාරුයි. නමුත් කොහොම හරි ධර්ම කරුණු දෙක තුනක් අපි සාකච්ඡා කරලා ඒ දේවල් ජීවිතයට එකතු කර ගන්නට උත්සාහ කරනවා. හොඳයි. සාදුනාදේ පවත්වන්න. මේ අද දවසේ සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව. වෙනද වගේම මුලින්ම අවබෝධය ඇති කරගන්න ඊට පස්සේ තව බණ ධර්ම දේශනාවකට වඩින් දිනවා මාධ්‍ය. මෙහි එකම තැනක හැමෝම ඉන්න හින්දා හැමෝම මට පේනවා. කනුවලට මුවා වෙලා ඉන්න කීප දෙනෙකුත් ඉන්නවා. කොහොම හරි ගොඩාක් දෙනෙක් මට පේනවා. නිදාගන්නේ කවුද කියලාත් පේනවා. ඒක හින්දා මට පුළුවන් මෙහෙන් කී දෙනෙක් නිදා ගන්නවද කියලා හොයාගන්න. ඒ නිසා දැන් මේ පන්සලේ ගෞරවය රැකෙන්නේ පින්වතුනි ඔය ඇත්ත නිසා. නායක හඳුනගේ ගෞරවය රැකෙන්නේ ඔය ඇත්ත නිසා.
ඒ නිසා මම ආරාධනා කරනවා නිදාගන්නේ නැතුව බණ අහන්න ඕන. එහෙම නැති වුණොත් මම ඊළඟට බණට යන තැනදී මම කියනවා මේ අසවල් පන්සලේ මෙච්චර ප්‍රමාණයක් නිදි කියලා. එහෙම නොකියන්න නම් නිදාගන්න නැතුව ධර්ම ශ්‍රවණය කරන්න බෑ. පුළුවන් නේද? හොඳයි. සාදුනාදයක් පවත්වන්න. එහෙනම් දැන් ඉඳන් ආරම්භ වෙනවා වැඩි. නැවතත් සාදු කියන්න. හැම දිනම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම මේ ධර්ම දේශනාව තුළ ඔක්කොම නෙමෙයි අපි ආනන්ද හඳුරු නෙමෙයි නේද? එච්චර මතක ශක්තියක් අපිට නැහැ. පේන හැටියට ඔක්කොම ඉන්නේ 75ක් විතර අවුරුදු 50ට වැඩි අය නේද? අවුරුදු 50ට පස්සේ පින්තුනේ මේ මතක තබා ගැනීමේ ශක්තිය අඩුයි. හරි අඩුයි. හරිනම් සිල් ගන්න ඕනේ අවුරුදු 12 ඉන්න. මේ නාකි වෙලා සිල් අරන් දැන් වර්තමානයේ තියෙන ගැටලුව තමයි සිල් ගන්න එන්නේ පාන් කියා ගන්නවත් බැරි උපාසකම්. ඉතින් කොහොමද සීලය රකින්නේ? ඒ කාලේ සාමාන්‍ය විවේක ගන්න ඕනි කාලේ තමයි මිනිස්සු සිල් ගන්නේ. එහෙම බෑ. මේ කුඩා කාලේ ඉඳන්ම අවුරුදු 12 ඉඳන් වගේ අපි සිල් සමාදන් වෙන්නට උත්සාහ කරනවා. එංගතුනේ සීලය අවශ්‍ය වෙන්නේ අපේ චෛතසිකයන් වෙනස් වෙනකොට. නේද? අවුරුදු 80ක් විතර වෙනකොට කුඩු පනින්න, දුවන්න පනින්න, සෙල්ලම් කරන්න ඒ දේවල් වලට උපාසකම් වල යන්නේ නැහැ නේද? ඊට අඩු දවස්, ඒ කියන්නේ අවුරුදු 5ට මෙහාත් එච්චර ඒ කියන්නේ මුංචිම කාලේ මුංචිව දඟලන්න යන්නේ නැහැ ගොඩක්. එතකොට හොඳම කාලේ මොකද්ද? අවුරුදු 12 ඉඳන්වත් අරම සිල් ගන්න ඕනේ කියන්නේ. මොකද අපේ සිතවිලි වෙනස් වෙනකොට අලුත් හැඟීම් එක්ක අලුතෙන් මේ දේවල් ඉගෙන ගන්න කාලේ තමයි අපේ සිතට මේ සීලමය සංවරය අවශ්‍ය වෙන්නේ. අපේ මිනිස්සු වරද්දගත්ත තැන උතන සිරීපාදේ නගින්න ඉන්නේ වයසට ගියා. දඹදිව වඳින්න යන්නේ වයසට ගියා. ඉතින් ඔය හදලා තියෙන ඔය ප්ලෑන් එක, ඔය සැලැස්ම මගදී නතර වුණොත් මොකද කරන්නේ? දැන් හැමදේම ඔයත් තීරණය කරලා ඇත්තේ සමහර විට දැන් ළමයිගේ වැඩ කටයුතු කරලා, ගෙදර දොරේ වැඩ කටයුතු කරලා තමයි මම දඹදිව වදින්න යන්නේ, සිරීපාදේ වදින්න යන්නේ කියලා. එහෙම හිතලා ඇති සමහර විට. එහෙම බෑ. ඒ නිසා අදාද එයිමරු පින් කරගන්නේ කියලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකදී යන්න වේද කියන්නට බෑ. සූදානම්ින් ඉන්න ඕනේ. ඒ අවස්ථාව කොයි වෙලාවක මුණ පාන සිද්ධ වෙද කියන්නේ. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. ඒකයි. මතක තියලා මට ගාන කියන්න ඕනේ. හරි. ඊළඟට හැම දිනම හිතට ගන්න මේ දේශනා කරන මේ පද වලින් ධර්ම කරුණු තුලින් එකම එක ධර්ම කරුණක් තෝ මතක තියාගන්න උත්සාහ කරන්න. එහෙම බැරි කමක් නැහැ අපිට. අපි ධර්ම කරුණු ගොඩාක් සාකච්ඡා කරාට එකක් මතක තියාගන්න බැරි කමක් නැහැ නේද? ඒ නිසා වීරිය වඩන්න උත්සාහ කරන්න. මම මේ ධර්ම දේශනාවෙන් එකම එක බණපදයක් හරි මතක තියාගන්නවා කියලා සාදු කියනවා. ඒ අදිෂ්ඨානෙන් යුතුව බණ අහන්න සූදානම් වෙන්න. අද මොන පොයේ දවසද? වෙසක් පුර 15ක් පොයේ දවස. මේ පින්වතුනි මේක සිංහල ක්‍රමයට කියන්නකො අපේ බෞද්ධ ක්‍රමයට 2565 වන හයත් අදාළයි. සම්බුද්ධත්ව ජයන්තිය තමයි අපි මේ විදිහට සමරන්නේ. ඇත්තටම ගොඩාක් සතුටුයි. අවුරුදු 2කට පස්සේ නේද වෙසක් පොයට සීල් සමාදන් වුනේ. 3කින්. ඉතින් තාමත් මේ ප්‍රශ්න ඉවර නැහැ. ඔය මම එනකොට දැක්කා පොඩ්ඩිය සෝෂල් මීඩියා වල තියෙනවා මේ LTT එකේනොත්
දැන් 18 වෙනිදාට අපිට ගහන්න ඕනේ. දැන් ඒක විතරයි අඩු. එහෙන් කොරෝනා දිනන එහෙන් ආර්ථික අර්බුද LTT කියන බෝම්බයක් දෙයක් ගහුවම හරි. ඒක සම්පූර්ණ. ඉතින් බලන්න එහෙම තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ නිසා මොන වලින් මොනව වෙනවද කියන කාරණාව අනේ මන් දන්නේ නැහැ. ජීවිතේ අනියමිතම තමයි. ඒ නිසා ඒ කරුණු පිළිබඳව හැමදෙනාම අවබෝධයෙන් ඉන්න. කොයි වෙලාවක හරි මේ හැමදේම හැරදාලා අපිට යන්න. ඒක අවබෝධයෙන් ඉන්න. හරි. අද පොයේ දවසේ තියෙන වැදගත්කම් පිළිබඳව හැමදෙනාම අවබෝධයෙන් ඉන්නේ. ප්‍රධානම කාරණාව තමයි අපේ සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේ. බෝසත්යන් වහන්සේගේ උත්පත්තිය කොහෙද සිද්ධ වුනේ? කොහෙද? කොළඹද? දුම්බිනි සල් උයනේදී. කවුද ඉපදුනේ? කවුද ඉපදුනේ? නෑ. ඉපදුනේ පින්වතුනි කවුද? බෝසතාණන් වහන්සේ. කවුද ඉපදුනේ? ඉපදුනාට පස්සේ නේද සිදුවත් කියන නම තිබුයි. ඒ දවස් කීයේද? හතෙන් තමයි මහාමායා දේවී කරුණේ ඉපදුනේ. දවස් 5කින් තමයි නම් තැබීමේ උත්සවය තිබුණේ. එහෙම නේද? ඊට පස්සේ දවස් 7කින් මොකක්ද උනේ? මහාමායා දේවිය කලුරිය කළා. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ ඉපදීම කවුද බුදු වුනේ එතකොට? සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වය. පිරුණම් පෑවේ කවුද? සිදුවත් කුමාරයාද පිරුණම් පෑවේ? කවුද? බුදුහාමුදුරුවෝ තමයි පිරුණම් පෑවේ. මේ කාරණාවන් තුන තමයි ප්‍රධාන වෙන්නේ වෙසක් පොය දවසේ. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. වෙසක් පොය දවසේ ප්‍රධානම කාරණා ඕක. තව ගොඩාක් තියෙනවා. අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්නට ආරම්භ කරලා තියෙන්නේ වෙසක් පොය දවසේ. විජය රජතුමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ වෙසක් පොය දවසේ. කැලණියට බුදුහාමුදුරුවෝ අවුරුදු 8කට පස්සේ වැඩම කරේ වෙසක් පොය දවසේ. ඊට පස්සේ කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ යමා මහ පාදිහාරේ පාන්නේ වෙසක් පොය. ශාසන ඉතිහාසයේ ගොඩාක් ශාසනික තොරතුරු ඇතුළත් වන පොය දවසක් හැටියට තමයි මේ වෙසක් පොය හඳුන්වන්නේ. ඒ නිසා හැම දිනම සතුටු වෙන්න ඒ උතුම් වූ පොය දවසේ අපි හැමෝටම සිල් සමාදන් වෙලා බණපදයක් අහන්නට අවස්ථාව සැලසුණා කියලා සතුටු වෙනවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට මතකයි ජනවාරි අප්‍රේල් මාසේ හරි මාර්තු මාසේ හරි පොයකට මෙහි බණකට මම වැඩිය නේද? ඒක තිබුණේ මේ බෝධිමණ්ඩල. අද අපි කතා කරන්න බලාපොරොත්තු දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ළඟ බණ හම්බුනාම ගිය මාසේ මොනවද කිව්වේ කියන එක මතක නැහැ. දැන් ඒකම ආයෙ කියනවද දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒවත් ඉතින් මතක නැතුව ඇති දැන්. ඒ නිසා බලමු. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ සීල සමාදානයේ සම්බන්ධව උපාසක පරිහානීය සූත්‍රයේ තියෙන කරුණු කිහිපයක් පිළිබඳව අපි තේරුම් ගමු. මොකද්ද සූත්‍රය? උපාසක පරිහානීය සූත්‍රය. මොකද්ද නම? ආපාරක් කියන්නේ? ඔය පිටිපස්සේ කියන්න බලන්න. හැබැයි මේ බල පිටිපස්සේ නම් වෙන්න බෑ. මෙහි ආයේ කටවල් මෙහෙම නෙමෙයි. තව හයියෙන් කියන්නේ මේ ශාලාව දෙදරන්න. මොකද්ද සූත්‍රේ නම? උපාසක පරිහානීය සූත්‍රය. ඒ මාතෘකාවෙන්ම තේරෙනව නේද මොකද්ද කියන්න හදන්නේ කියලා. උපාසක කියන මේ ගෞරව නාමය පරිහානීය කියන්නේ
පිරිහීමට පත්වන කරුණු පිළිබඳවයි මේ සූත්‍රය තුල බුදුහාමුදුරෝ අපිට උගන්වන්නේ. එක දවසක් කතාවක් කියන්නේ අහගන්න අපිට තියාගන්න. අපේ බෝධිසත්වයන් අපේ බුදුහාමුදුරෝ එක පන්සලක පින්තුරු වැඩ ඉන්නේ නෑනේ. දැන් අපි ඔය ඇත්තන්ගේ නායක හාමුදුරෝ පුල්විතනාරාමේ වැඩ ඉන්නේ. ඊට පස්සේ තව නායක හාමුදුරෝ ඒ ආවේනික පන්සලේ වැඩ ඉන්නේ. නමුත් බුදුහාමුදුරෝ එහෙම නැහැ. වේළුවනාරාමේ තිබුණාට, කුසිනාරාමේ තිබුණාට, ජේතවනාරාමේ තිබුණාට, පූර්වාරාමේ තිබුණාට ඒ කිසිම තැනක මගේ කියාගෙන පැල්පතියන් වෙලා වැඩ ඉන්නේ නැහැ. වස් කාලයක් විතරයි යම් කිසි තැනක ඉන්නේ. මාස 3 විතරයි. හොඳයි. සාදු නාදයක් පවත්වන්න. ඉතින් ඊට වඩා කොහොමද මේක කරන්නේ? සද්දෙමද? ඒකින්ද දැන් අපි කතා කරන්නේ අපේ බුදුහාමුදුරෝ ධර්මචාරිකාවේ ගමන් කරනවා අපේ ඉන්නේ නැහැ පන්සලට. ගියක් ගානේ ගිහිල්ලා බණ කියනවා. දැන් අර මතකද පළමු රහත් 69ට දුන්නු අවවාදයේ චරිත බික්කවේ චාරිකම් බෞද්ධන් හිතාය බෞද්ධ සුඛාය දේවානුකම්පාය අත්තා හිතාය ඕ විදියට එක ගියකට එක නමක් කියන්නේ එකපාරේ දෙනමක් කියන්න එපා. ඒ විදියට අඩුපාඩු නැතුව ගියක් ගානේ ගිහිල්ලා ධර්ම දේශනා කරන සිරිතක් තිබුණා. ඒක තමයි පිළිපැද්ද. වස් කාලේ උරිච්ච ගමන් පටන් ගන්නවා චාරිකාවය. මෙහෙම යනකොට පින්වතුනි එක දවසක් බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය වට කරගෙන තමයි යන්නේ. 500ක් විතර වඩිනවා. මෙහෙම වඩිනකොට ලොකු ලැබුගින්නක් දකින්න. මොකද දකින්නේ? සාදුනාදයක් පවත්වන්න. මොකද්ද දකින්නේ? ලැබුගින්නක්. ලැබුගින්නක් කියන්නේ මොකද්ද? ඉබේම ඇවිලිච්ච ගින්න. මේ ලැබුගින්න දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ ලැබුගින්න උපමා කරගෙන පින්තුත් ලොකු කාරණාවක් උගන්වනවා අපිට. එතකොට එතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මහණනි මේ ශාසනය තුල යම් කිසි කෙනෙක් දානේ වළඳලා කටයුතු සිද්ධ කරන ඒ කියන්නේ සීලයෙන් උසස් යම් කිසි කෙනෙක් අනුන්ගෙන් යැපෙන යම් කිසි කෙනෙක් ප්‍රතිවේක්ෂා නොකර දානේ වළඳුවොතින් වෙන කාරණාවක් පිළිබඳව මෙතනදී බුදුහාමුදුරු උගන්වනවා. දැන් හාමුදුරුවෝච්ච අපි එගොතුනේ දානේ වළඳන්න කලින් ගාතාවක් කියනවා. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය ඔය විදිහට තියෙනවා. ඊළඟට සිවුර පොරවනකොට තව එකක් මේ දෙවුර පොරවනකොට තව එකක් තියෙනවා. පටිසංකායෝනිසෝ චීවරං පටිසේ. ඒ ඊළඟට ඔය ඇඳ ඇතේ පාවිච්චි කරනකොට රැට නිදා ගන්න යනකොට එකක් කියන්නේ. ඊළඟට ගිලන්පස වළඳනකොට තව එකක් කියන්නේ. ඒ විදිහට තමයි මේ ජීවිතේ ගත වෙන්නේ. එතකොට එහෙම නොකිය දානේ වැළඳුවොත් මොකද වෙන්නේ? එක බත් සරඩුවක්, ඒ කියන්නේ එක බත් කටකට පිඟුතුනේ ගිනි ගුලිය ගානේ ගිලින්න වෙනවා. අපාගාමී වෙනවා. තේරුණාද? එක බත් කටකට එක ගිනි ගුලිය. දැන් ඔය ඇත්ත මට මම මේ කියන දේ හොඳට තේරුණා. දැන් අද මෙතන කාපු අය අත උස්සන්නේ. කීප දෙනෙක් හිටියා මම දැක්කා. අද මෙතන කාපු අය නැහැ. කවුද? අද මොකද්ද කරේ? දානි වැළඳුවා. අද වතුර බිව්වද මෙතන කවුරුහරි? මොනවද බිව්වේ? පෑන් මොනවද වැළඳුවේ? පෑන් වැළඳුවා. දැන් අද උතුරු සාටකයක් දාගෙන සුදු ඇඳුමක් ඇඳගෙන පන්සලට එන අවුරුදු 2ක පුංචි එකෙක් වුණත් කවුද? උපාසක මහත්තයා. දුවෙක් නම් උපාසකම. අම්මා කෙනෙක් නෙමෙයි උපාසක පුංචි කෙනෙක්. හරිද?
එතකොට හොඳට මතක තියාගන්න ඔය ඇත්තෝ වළඳන්නේ මාසෙකට එකපාරයිනේ. අපි 365 දවසෙන් වළඳනවා. ඔය ඇත්ත එක දවසක් වළඳනවා. හොඳට මතක තියාගන්න. මේ දවස්වල ඒක හොඳට තේරෙන්න ඕනේ වැත්ත. දැන් මේ සාමාන්‍ය මෙතන ඉන්නවා 100ක් විතර 150 විතර ඉන්න. හිතන්න මේ 150ට දානේ උයන්න ඔච්චර මේ මිනිස්සු මහන්සි වෙන්නේ නැතිද? බඩු මිල ලේසි නෑනේ පිටුතුනේ. පරිප්පු කිලෝ එකක් මම ওই උදේ නැන්දගෙන ගෙවුවා 580යි. පරිප්පු බතු ඉවත් දෙන්න බෑ. ලුණු තෙල් එහෙම ගිනි ගන්න. හාල් පොල් හැමදේම. ඉතින් හිතන්නකෝ මම ධර්ම කරුණ ඕනේ නෑ. එච්චර දාඩියෙන් මහන්සියෙන් හම්බ කරලා ඔයත්තන්ට දානේ පූජා කරලා මෙතන බුදියන එක හරියද? ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? අපාගාමී වෙනවා අපේ උතුනේ. ඊට වඩා හොඳයි ඇතටම ගෙදරට වෙලා ඉන්න. පව් සිද්ධ කරගන්න එපා. ඇත්තටම ඔය ඇත්තෝ අද දවසේ පන්සලට ආවේ ගෙදර වැඩ නැති හින්දා මම දන්නවා. මොකද අපිට අමල දාත්තලා ඉන්නවා. මෙතන ඉන්න 99%ක් ඉන්නේ උපාසකම්. උපාසක මාතෘ කීප දෙනා ඉන්නේ. දැන් අනිවාර්යයෙන්ම අද ගෙදර හිටියානම් උයන්නේ නැද්ද? වෙනද කරන සියලුම කටයුතු අද කරන්න වෙනවා. උයන්න ඕනි, දෙදි හොදන්න ඕනි, ගෙවල් දොරවල් අස්පස් කරන්න ඕනි. අද මේ දේවල් වලින් මිදිලා මේ උතුරු සාටකේකුත් දාගෙන පන්සලට ආවේ දානේ වලදලා සැතපෙන්නද? නෑ. යන තැනට යමක් කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකේ තියෙනවනේ. ත්‍රිපිටකේ තියෙනවා පිළිතුරු සූත්‍ර පිටකේ සංයුක්ත නිකාය. මේ සංයුක්ත නිකාය තියෙනවා චූලකම්ම විභංග කියලා සූත්‍රයක්. කම්ම විභංග සූත්‍රය. සංයුක්ත නිකායේ තියෙන්නේ මම කියන්නේ බොරු නම් නායක හඳුරන්ගෙන් ඉල්ලගෙන බලන්න සංයුක්ත නිකායේ මට මතක හැටියට කම්ම විභංග සූත්‍රය. ඒ කියන්නේ දානේ වළඳලා ඒ හරියට අත්විශ්වාස නොකර වළඳලා වගේම දානේ වළඳලා ඒ ඇත්තන්ට පිනක් සිද්ධ වෙන්නේ නැති විදියට කටයුතු කරෝතින් ලැබෙන විපාක කම්ම විභංග සූත්‍රයේ තියෙනවා. මම බොරු කියනවා නම් බලන්න. නායක හඳුරන්ගෙන් පොතේ ඉඳගෙන. හොඳට මතක තියාගන්න අපි නොදැනුවත්ව පිළිතුරු ගොඩාක් පව් කරගන්නවා. ලේසි නෑ මේ වැඩේ. අපි ඊට වඩා මේ සසර පිළිබඳව බය ඇති කරගන්නවා. හොඳට මතක තියාගන්න පිළිතුරුයි. ත්‍රිසංගත සත්වෙක් වුණොත් කල්ප කෝටි ගානකට මිදෙන්න බෑ. හොඳට මතක තියාගන්න. සමහර ත්‍රිසං සත්තු ඉන්නවලු ඔය කතන්දරවල තියෙනවා. තණ්හාකර බුදුහාමුදුරේ කාලේ අපාගාමී වෙච්ච අය ගෞතම බුදුහාමුදුරේ කාලේ දක්වා ඉන්නවලු. ඉතින් හිතන්න විදින විපාක. ඒ නිසා අපි මීට වඩා මේ සසරට බිය ඇති කරගන්න ඕනේ. හොඳයි. සාදුනාදේ පවත්වන්න. ඒ නිසා මම යෝජනා කරන්නේ මේ ඔය ඇත්තන්ට මේ ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න. ආයේ මේ මනුෂ්‍ය ජීවිතය කවදා ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝක 6ක් තිබුණාට සතර පායක් තිබුණාට මනුස්ස ලෝක තියෙන බේගුතුනේ එකයි. නේද? ඒ මනුස්ස ලෝකේ ඉපදුණු අපි බෞද්ධයෝ වෙලා ඉන්නවා. පිරිසිදු අපි මම මේ හාමුදුරු කෙනෙක්ින්ද නෙමෙයි. අන්‍යාගමිකයන් පවා පිළිගන්න දෙයක් බේගුතුනේ මේක. මේ ලෝකේ සත්‍ය දහම බුදු දහම කියන්නේ. ඒක තාම ජීවමානයි. ඒ ශක්තිය කියලා නිව කරන්න පුළුවන් කමක් නැහැ. හිතන්න අදට මේ මුළු ලෝකෙ කොච්චරනම් බුදුහාමුදුරු වෙනුවෙන් පුදනවද? ඒ නිසා පෙඟුතුනේ ඇයි අපේ මිනිස්සු තාම මේක තේරුම් ගන්නේ නැත්තේ මේකේ වටිනාකම? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා හැම දිනම අවබෝධය ඇති කරගන්න, පෞ සිද්ධ කරගන්න එපා. දානේ වළඳලා ඒ අයට පින් සිද්ධ වෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක තියෙන්නේ ඒක අර කතන්දරෙත් එක්ක මම ගොනු කරේ ඒකයි. බුදුහාමුදුරුවෝ කියනවා මහණනේ යම්කිසි කෙනෙක් දානි වළඳලා
අන්‍යයන්ගේ යැපිලා ඒ අයට පින් සිද්ධ නොවන විදියට වැඩ කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට සතර පායට වැටිලා ගිනිගුලි ගිලින්න වෙනවා වගේම ඊට වඩා හොඳයි කියනවා. එහෙම කරන්නේ නැතුව මේ ලැබුමිනට පැනලා ජීවිතේ විනාශ කරන්නේ. එහෙමයි බුදුහාමුදුරුවෝ දැන් අනුශාසනා කරන්නේ. ඒ නිසා හිතට ගන්න අවබෝධය ඇති කරගන්න. මේ කියන්නේ හැදෙන්න. අවබෝධය ඇති කරගෙන වෙනස් වෙන්න ඕනේ. පුළුවන් තරම් ධර්මානුකූල වෙන්න බලන්න. මේ ධර්මයෙන් ඈත් වීමමයි මේ මුළු රටටම මේ හෙන හැත ගහලා තියෙන්නේ. ධර්මයෙන් ඈත් වීම. වෙන කිසිම දෙයක් නෙවෙයි. ධර්මය අර කිව්වා වගේ පිළිපදින්නේ නැහැ මිනිස්සු. ඕනි තරම් බණ අහනවා. දැන් ওই සද්දා කියලා උගන්වන්නේ තියෙනවා. ඊට පස්සේ බෞද්ධයා කියලා තියෙනවා. ඌ විදියට උදේ ඉඳන් රැ වෙනකුණු රැ ඉඳන් එළි වෙනකුණුත් බණ යන channel තියෙනවා. ඕනි තරම් මිනිස්සුන්ට ධර්ම කරුණු නිතර කනවා. නමුත් හැදෙන ප්‍රමාණය හරි අඩුයි. ඒ නිසා වෙනතුනේ තේරුම් ගන්න. අවබෝධයෙන් ඉන්න මේ හැම දෙයකින්ම ලොකු පිනක් වගේම ලොකු අකුසල කර්මයක් තියෙනවා කියන එක අවබෝධය ඇති කරගන්න. හොඳට මතක තියාගන්න. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. එතකොට තව කාරණාවක් පැහැදිලි කරන්නට ඕනේ. දැන් අපි දන්නවා මේ ජීවිතය තුළදී ඇත්තටම ඔය ඇත්තන්ගේ ආසම කරන දෙයක් නැති වෙලා නැද්ද? ආස කරන දෙයක් කාගේවත් නැති වෙලා නැද්ද? තියෙනවා. දැන් ඒකේ ආදීනව බැලුවම පින්වතුනි මේ කම විභංග සූත්‍රයට අනුව ඔය තමන් කැමති දේවල් අපිට නැති වෙන්නේ පින්වතුනි පෙර සංසාරවල අපි කරපුවා නිසා. හොඳට මතක තියාගන්න අපි මේ ගත කරන තප්පරයක් පාසා ගෙවෙන්නේ මොකද්ද? අපේ කර්ම ශක්තිය. තේරුණාද? කර්ම ශක්තිය තමයි මේ ගෙවෙන්නේ. එතකොට පෙර සංසාරවලදී කරපුවා තමයි මේ විදිහට විපාක දෙන්නේ. සමහර විට දරුණු අපරාධ කරලා ඇති. ඒ දේවල් අදට නෙමෙයි. සමහර විට ලබනාත්මුණක් පරිසම් දෙන්න පුළුවන්. ඒකට වෙලාවක් කලාවක් නැහැ. දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් කරපු වෙලාවෙන් පරිසම් දෙන්න පුළුවන්. උපපජ්ජ වේදිනිය වශයෙන් ලබනාත්ම පරිසම් දෙන්න පුළුවන්. අපරාපරිය වේදිනිය වශයෙන් සසරේ කවදා හරි පරිසම් දෙන්න පුළුවන් නැත්නම් අහෝසි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ කරුණු පිළිබඳව හැමදෙනාම අවබෝධයෙන් කටයුතු සිද්ධ කරන්න. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. ඊළඟට අපි අවබෝධ කරගන්නට ඕනේ මේ ලෝකඩ සංග්‍රහයේ තියෙනවා පිටුතුනි කමියක්. ඒ කියන්නේ සතර පායට වැටුනම ඒ සතර පායේ දුක් විඳින ඒ ඇත්තන් පිළිබඳව උගන්වන්න තැන. ඒ කියන්නේ සතර පාය කියන තැන පිටුතුනි ගොඩාක් මම දහලා තියෙනවා අපිට හම්බුණා. වේදවත්තු පොත බුද්ධක නිකායේ. ඒකේ තොරතුරු තියෙනවා සමහර තැන්වල විභාග වලදීම හම්බෙලා තියෙනවා මට. ওই සතර අපාය කියන කාරණාවන් තුල විමුක්තිය බුදුහාමුදුරුවෝ වගේම ගොඩක් කරුණු තියෙන්නේ මේ ශ්‍රාවක භාෂිත මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරපු කාරණා. ඒ කියන්නේ වේදවත්තු විමානවත්තු පොත් දෙක තුල. මේකෙදි බුදුහාමුදුරුවෝ අපිට මුගලන් හාමුදුරුවෝ විවිධ තැන්වල කියලා තියෙනවා. හොඳට මතක තියාගන්න. මේ අපාය කියන එක මේ සංකල්පයක් නෙමෙයි. ඇත්තටම සතර අපාය කියන එකක් තියෙනවා. මේ කොටස් පිටුතුනි බෙදිලා යනවා. ඒ ආයත ඒ විදිහට තමයි ඵල විපාක ගෙන දෙන්නේ. හොඳයි. හයියෙන් සාදු කියන්නකෝ. නැවතත් සාදු කියන්න. එතකොට මේ එක ආයත එක විදිහට තමයි පිටුතුනි කර්ම විපාක ගෙන දෙන්නේ. දැන් මේ විතරකෝ. දැන් අපි ලේසියටම හදමු පන්සිල් පද පහ. දැන් සත්තු මරණ අය. සත්තු මරණ අය පින්වතුනි
එක ගොඩකට එකතු වෙනවා. තේරුණාද? සත්තු මරණයි. දෙවනි ශික්ෂාපදේ මොකක්ද අපේ? ඒකේ තේරුම මොකද්ද? හොරකම් කිව්වේ. හොරකම් කරන අය වෙනම එකතු වෙනවා. තුන්වෙනි ශික්ෂාපදේ කාමයේ වර්ධව හැසිරෙනවා. කාමයේ වර්ධව හැසිරෙන අය වෙනම එකතු වෙනවා. ඊළඟට හතරවෙනි එක මොකද්ද? මුසාවා බොරු කියන. බොරු කියන අය වෙනම එකතු වෙනවා. ඊළඟට අන්තිම එක මොකද්ද? සුරාමේක. මත්පැන් පානය කරන අය වෙනම එකතු වෙනවා. මේ පහ වෙනම. දැන් සත්තු මරණය වූ බොරු කියන්නේ නැද්ද? කියනවා. ඒ අය වෙනම ඉන්නේ. දෙක කරන. සත්තු මරණ අය හොරකම් කරන්නේ නැද්ද? හොරකම් කරපු එක අනිවාර්යෙන් බොරු කියනව නේද? එතකොට දෙක තුනම සම්බන්ධ වෙන අයත් තියෙනවා. සමහර අයට පන්සිල් පද පහේම අකුසලයේ විඳින්නට හේතු වෙන අයත් තියෙනවා. එතකොට පින්වතුනි මේ එක එක අයට යොමු වෙච්ච එක එක බන්ධනාකාර කුටි වගේ කියන්නේ හිර කූඩුවේ කුටි වගේ එහෙම වෙන්වෙන්ව තියෙනවා. එක එක අයට එක විදිහට ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට සත්තු මරපු අයට ඒ සත්තු විදෝපු විදිහට ඒ විදිහටම ඒ විපාක එක දෙක පාරක් නෙමෙයි ලක්ෂ කෝටි පාරක් එක අකුසලයක් විපාක දෙනවා පිටට. සතර අපායට. ඒ කියන්නේ දැන් මනුස්ස ජීවිතේ වගේ නෙමෙයි. අම්මා කෙනෙක් නැහැ අපායේදී. අපාගාමී වෙච්ච අයට දිව්‍ය ලෝකවල ඉපදෙන අයට පිටුතුනේ අම්මා කෙනෙක් නැහැ. මෙහි නැති වෙච්ච ගමන්ම එහි ගිහිල්ලා බුක් ගාලා පහළ වෙනවා. දැන් බෙල්ල කපලා ඒ කියන්නේ අපායේ දිනන දඩුවම් දෙනවනේ යමරජ්ජු. ඒ යමරජ්ජු දඩුවම් දුන්නම එතනම මැරෙනවලු. කෑ ගහගෙන ලේ පෙරාගෙන. හැබැයි නැවත ආපහු ඒ විදිහටම එතන ඒ විදිහට විපදිනවා. ඉස්පිරිතාල වල යන්න ඕනේ නැහැ, කිල්ලෙක් යන්න ඕනේ නැහැ. ඒව මොකුත් නැහැ. ගැප් ගන්නෙ නැහැ. ඒ විදිහටම නැවත පටස් ගාලා ඒ විදිහටම ඉපදෙනවා. ඉතින් හිතන්න දැන් මම අර මුලින් කියපු කාරණාවට එන්නම්. දැන් සාමාන්‍යයෙන් බත් කනකොට බත් ගුලි කීයක් විතර අපි කනවද? 25ක් 30ක් විතර. එතකොට මේ මම අහලා තියෙන කතාවක් අර ගිනි ගුලිය කියන්නේ පින්වතුනි උණු වතුරට පිච්චිලා දිනන ඔයත්තන්ගේ අතවල එහෙම. එතකොට වේදනාව තේරෙනවනේ. ඊට වඩා සැරයි පින්වතුනි ඔය අපේ රටේ නෑ අපේ වාසනාවට. සමහර රටවල යුරෝප රටවල තියෙනවා මේ ගිනි කඳු කියලා. කියන්නේ පොළව යට තියෙන මේ ලාවා කියන මේ මහා හරිම දරුණු උණුසුම් ලෝ කියන්නේ ද්‍රව්‍යයක් දියර මේලයක් ඒවා පිට කරන්නේ පිටුතුනේ ගිනි කඳු වලින්. ඒවා මේ අතකට එහෙම වැටුණොත් මොකද වෙන්නේ? පිච්චිලා අළු වෙලා යනවා. ඉතින් උදාහරණයකට මම මේක කිව්වේ ලාවා වලට වඩා පිටුතුනේ දරුණු විදිහට පිච්චෙන දෙයක් ලෝ මේ ගිනි ගුලි. අර ලෝදිය හැලී තියෙන්නේ. එතකොට ඒ ගිනි ගුලියක් අල්ලලා වදකියෝ කටේ එපුවම හොඳට තේරුම් ගන්න කියන එක. මේ කඩේ අපි වගේ මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ මනුස්ස විදියට තමයි අපාය තුල ඉපදෙන්නේ. මේ කඩට එපුවම පින්වතුනි අර ගිනි ගුලිය කියන රස්නෙට මේ දත් ටිකෙත් එක්ක ඔක්කොම පුච්චගෙන බඩට යනකොට කෑ ගහගෙන බඩට යද්දි ඌ ඉතුරු වෙයිද? බඩවල ටික පුච්චගෙන මේ ගිරියත් එක්ක මේ ටික ඔක්කොම පුච්චගෙන මේ බොටුව තල්ල මේ ටික පුච්චගෙන බඩට යනකොට ඉතුරු වෙයිද? කෑ ගහලා ලේ පෙරාගෙන මැරෙනවා. එතකොට ඉවරද? දැන් ගුලි 25ක් යවමු 25ද විපාක දෙන්නේ. ඒක 4-3 පාරක් වැඩි කරලා විපාක දෙන්නේ. හොඳට මතක තියාගන්න. ගිහි කෙනෙක් අකුසල කර්මයක් කරනවට වඩා යම්කිසි සීලයක් ආරක්ෂා කරගෙන අකුසල කර්මයක් කළොත් ඒකේ බලය වැඩි. දැන් ඔය ඇත්ත සතෙක් බැරුවා වගේ නෙමෙයි හාමුදුරු කෙනෙක් සතෙක් බැරුවා. 1 2 3 4 ගල්ලා විපාක දෙන්නේ. හාමුදුරුවෝ නම් කොහොමද ඉන්න හම්බෙන්නේ නැහැ අයියේ. හොඳට කන්න හම්බෙන්නේ. හොඳට ඒ කියන්නේ මුලින්ම හැම දෙයකම මුලින් වගේ හොඳටම ගහන්නේ හාමුදුරුවන්ටම තමයි. නේද? ඉතින් ඔය ඇත්තොත් එහෙම තමයි. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මම මේ හැමදේම කියන්නේ අකුසලයෙන් ඇත්තේ. ඉතින්
ඒ විදිහට කතන්දර තියෙනවා ගොඩාක් තැන්වල මේ පුච්චගෙන බඩට යනකොට පිටුතුනේ බඩට යද්දි මැරිලා උනේ. කෑ ගහලා. කවුරුත් එනවද බේරගන්න? කවුරුත් එන්නේ නැහැ. අම්මේ කියලා කෑ ගහන්න පුළුවන්ද? අම්මෙක් නැහැ ඉන්නේ. සහෝදර සහෝදරියෙක් නැහැ. අඩුම තරමේ අපේ පොලිස් කාර්යයක්වත් නැහැ. පොඩ්ඩක් රුපියල් 1000 2000 දීලා. එහෙම එහා මෙහා කරගන්නත් බෑ. යම රජුගේ නීතියට වැඩ. යම රජුගේ පොලිස් කාර්යය වගේ නෙමෙයි. කෙලින් වැඩ කරන මිනිස්සු. ඒ නිසා පගාව දීලා මම ගියාත්මේ ජනාධිපති වෙලා හිටියා කියලා අපායදී ඒක අදාළ වෙනවද? ඒ අයට කොහොමවත් වැඩි. දැන් දේශපාලඥයන්ට වෙනම එකක් හදලා දෙනවා කියලා ආරංචිකුත් තියෙනවා. එහෙනම් ඒ විදිහට ලැබෙන විපාකයේ වැඩි පින්වත. හොඳට මතක තියාගන්න. එතකොට කාටවත් එහෙම බේරිලා යන්නට අවස්ථාවක් නැහැ. හැමෝටම ඒ කාලයක් තිස්සේ සමහර විට පින්වතුනි අපාගාමී වුණොත් අපි සමහර විට ගෞතම බුදුහාමුදුරු බුදු වෙලා ඒ කාලේ වරණකම් වුණොත් ඉන්නේ. කියන්න බෑ. මොකද මනුස්ස ලෝක වගේ නෙමෙයි සමහර ලෝකවල කාලය වෙනස්. නම් පුංචි කතාවක් කියන්නම්කෝ. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. මේක දිවි ලෝකේ කතාවක්. කොහෙද කතාව? දිවි ලෝකේ සිදුවීම. මේ දිවි ලෝකේ ඉන්නවා දෙවියෙක්. මේ දේවතාවට ඉන්නවා පින්වතුනි පරිවාර ස්ත්‍රීන් ගොඩාක් 500ක් විතර ඉන්නවා. මෙතන ඉන්නවා විශේෂ කෙනෙක්. ලස්සන සුරංගනාවියක් වගේ දේවතාවියක් ඉන්නවා. ඒ කියන්නේ පරිවාර ස්ත්‍රියක්. මෙයාට තියෙන රාජකාරිය තමයි මේ දිවි ලෝකෙ පින්වතුනි හරි සුන්දර තැනක්. විමානවන්ත පොතේ තියෙනවා ඒ කරුණු පිළිබඳව. එතකොට මේ දැන් ඒ විමානේ ඒ දෙවියෝ ඉන්නකොට නිතරම පින්වතුනි මල් කඩාගෙන ඇවිල්ලා ඒ දෙවියව සරසවනවා. කකුල් හොදවනවා. කොණ්ඩ එහෙම හදනවා. එහෙම මෙහෙම මල් ගන්නවා මේකක් කරනවා ඒ වගේ වැඩ ඇති. කොහොම හරි මේ මල් කඩාගෙන ඇවිල්ලා මල් මාල පළඳන මේ දිව්‍යාංගනාව. පින්වතුනි හොඳට මතක තියාගන්න. මේ දිව්‍යාංගනාව මල් කඩාගෙන එන්නේ යනවා. දැන් ඒ යාගේ දෙවියට ප්‍රධාන දෙවියට මල් මාලේ පළඳන්න වෙලාව හරි. දැන් අපි හිතමුකෝ දැන් වෙලාව 2යි. අපි හිතමුකෝ 2යි කාලට විතර තමයි ඒ ප්‍රධාන දෙවියට එයා ඒ දෙවියට මල් මාලේ පළඳන්න තියෙන්නේ. ඉතින් මෙයා 2කට කාලක් විතර තියෙනකොට පැයක් විතර තියලා මෙයා යනවා මල් කඩාගෙන එන්න. මල් කඩාගෙන එන්න යනවා. මල් කඩාගෙන එන්න ගිහිල්ලා පින්වතුනි බලන්න මේකේ විශේෂත්වය මේ යන පුංචි කාලය තුල පින්වතුනි මල් කඩාගෙන එන්න යනකොට මෙයාගේ කර්ම ශක්තිය අවසන් වෙනවා. මේ මල් කඩාගෙන එන්න ගිහපු කාන්තාව. ඒ දිව්‍යාංගනාවක් යා. එයාගේ පින ඉවර වෙනවා. මොකද්ද වෙන්නේ? ඉපදෙනවා පින්වතුනි මනුස්ස ලෝකෙක. හිතන්නකෝ හොඳට මතක තියාගන්න කියන එක තේරුම් ගන්න. මනුස්ස ලෝකෙක ගිහිල්ලා ඉපදුණා. දැන් ඉපදිච්ච ගමන් මනුස්ස ලෝකෙක අපි වගේ ලොකු වෙනවද? නැහැ. අම්මගේ මව කුසට ආවම අඩුම මාස 7ක් 8ක්වත් මව කුස තුල ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 10ක් 15ක් ඉගෙන ගන්නවා. කොහොම හොඳට මතක තියාගන්න. මේ පුංචි දිනියක් වෙලා ඉපදෙනවා. එයා විවාහ වෙලා ලොකු පින්කම් කරලා පින්වතුනි නැවත බලන්නකො කාලය කියන එක. අර යා මව කුසක තුල ඉපදිලා ඒ කාලේ මව කුසෙක් ගත කරලා ළමා කාලේ ගත කරලා තරුණ කාලේදී විවාහ වෙලා ධර්මාලොත් හදාගෙන මෙයා ලොකු පින්කමක් කරනවා. දාන පින්කම ආදී දේවල් කරලා පින්වතුනි මෙයා මැරෙනවා. අවුරුදු අපි හිතමුකෝ 60ක් විතර හිටියා කියලා. අවුරුදු 60ක් විතර ඉඳලා මෙයා මැරෙනවා. මැරිලා ගිහිල්ලා ඉපදෙන්නේ අර ඉස්සෙල්ලා හිටපු දෙවියගේ ඒ තනතුරම ලබන්නේ. දැන් අර දෙවියා බලනවා අර සිටුදී මේ කියන්නේ පරිවාර ඉස්මී පොඩ්ඩක් පරක්කුයි අද. විනාඩි 5ක් විතර පරක්කු වෙනවා. ඊට පස්සේ අහනවා ඔබ කොහෙද ගියේ කියලා. ඊට පස්සේ කියනවා මගේ කර්ම ශක්තිය අවසන් වුණා.
මගේ පින ඉවර වුණා. මම නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ විදිහේ කාලයක් ගත කරලා විවාහ වෙලා දන් දීලා පින් කරලා නැවතත් මම මේ දිවි ලෝකෙට ආවා කියලා කිව්වා. ඉතින් හිතන්නකො කාලේ තේරුණාද මම කිව්ව එක? ඒ කියන්නේ අර මල් ටික කඩාගෙන ඉන්න කියපු පුංචි කාලේ පින්වතුනි අපේ ලෝකේ අවුරුදු 100ක් විතර. ඒ විනාඩි 5 අපේ හිතමු විනාඩි 5ක් කියලා හිතමුකෝ. ඒ විනාඩි 5 අපේ ලෝකේ අවුරුදු 50ක් 100ක් නේ. ඒ සමහර ලෝකවල මේ මනුස්ස ලෝකේ අවුරුදු 1000ක් එක දවසයි. ඉතින් එහෙ දවස් දෙකක් හිටියත් ඇති නේද? මේ අවුරුදු 2000. ඉතින් ඒ වගේ දෙන්නතුනේ ඒ වගේ සතර පායවල වගේම දිව්‍ය ලෝකවල මේ මනුස්ස ලෝකේ වගේ නෙමෙයි කාල ප්‍රමාණය හරි වෙනස්. ඒ නිසා දෙන්නතුනේ අවබෝධය ඇති කරගන්න. මේ කාරණාවන් මතක් කරන්නේ පවෙන් ඈත් වෙන්න ඕනේ අපි. යහපතට ජීවිතය ගොඩනගා ගන්නට ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න. මේ ජීවිතේ අපි දීර්ඝ කාලයක් ඉන්නේ නෑනේ. ඊටාත්ම කෙටි කාලයක් ජීවත් වෙන්න තියෙනවා. අවුරුදු 60ක් කියන්නේ මහා දීර්ඝ කාලයක් නෙමෙයි. මේ අවුරුදු 60ට අපි කොච්චරනම් දේවල් කරන්න ඕනේද? ඒ නිසා හැම දිනම තේරුම් ගන්න. අපි හැමෝම එකම ගමනක ඉන්න පිරිසක්. එකම තැනකට යන්න බලාපොරොත්තු වෙන පිරිසක්. ඇත්තටම කියනවා නම් අපි අවංකවම කතා කරමු. ඔය ඇත්ත හිතනවද මේ ආත්මය තුලදී මේ මනුෂ්‍ය ජීවිතය තුලදී කාටද පුළුවන් රහත් වෙන්න? ඔය ඇත්ත හිතනවද පුළුවන් කියලා? ඒක කරන්න බෑ පිටු. තේරුණාද? මේ ආත්මය තුල අපිට මේක කෙලවර කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්. එහෙම බෑ. ඔය ඇත්ත අහලා තියෙනවද? ඔය පින්වාක්‍ය කියනකොට ඔය ඇත්තන් විතර දාන පින්කම් තියෙනවා. පන්සලට දාන ගෙනාව පින්වාක්‍යයක් කියනවා. ඒ පින්වාක්‍ය අවසන් වෙන්නේ කොහොමද? එකම ධම්සභා මණ්ඩපයක් තුල මැරිච්ච අය ওই දෙවියෝ ඔක්කොම එකම ධම්සභා මණ්ඩපයක් තුල නිවන් සම්පත් ලබන්න හේතු වේවා කියලා නේද කියන්නේ? මේක හොඳට තේරුම් ගන්න. එතකොට එකම ධම්සභා මණ්ඩපයක් එන්න නම් මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්න එපා. හොඳට මතක තියාගන්න අපි මේක කතා කරන කාලෙම විනාඩි 5ක් විතර ගන්නම්කෝ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙතන ඉන්නත් පුළුවන් පින්තුනි සමහර විට බුදු වෙන්න පෙරම් පුරන අය. මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් මේ මහා භද්‍ර කල්පය අවසන් වෙනවා විනා බුදුරු පහළ වීම අවසන් වෙන්නේ නැහැ. ඊට මහා භද්‍ර කල්පයේ මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් අවසන් වුණාම නැවත කල්පයක් එනවලු බුදුරු පහළ නොවන. ඒ කාලේ බුදුරු පහළ වෙන්නේ නැහැ. කර්මයට අර ඒ කාලේ බුදුන් තියෙන නන්නත්තා. ආගමක් දාවක් නැහැ, හොදක් නරකක් නැහැ. හොඳට මතක තියාගන්න. එතකොට මේ ගෞතම බුදුහාමුදුරුවෝ තමයි මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන අවසානම බුදුහාමුදුරුවෝ. එතකොට අපි හතරවෙනි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අපි. කකුසඳ, ඕනාගම, කාශ්‍යප, ගෞතම. හතරවෙනි බුදුහාමුදුරුවෝ. දැන් මේ ආයුෂ කාලයේ අවසන් වුණා අපි ඒක වෙන දවසක් කතා කරමු. ඒක තියෙන්නේ මේ අග්ගන් සූත්‍රයේ. එතකොට මේ ආයුෂ කාලයේ අවසන් වුණාම පිටුතුනි දැන් 2565යිනේ. අවුරුදු 5000ක් බුදුදහම තියෙනවා කියලා විශ්වාස කරනවා. අවුරුදු 5000ක් වුණු තැන ලෝකේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතු වෙනවා. ඒක තමයි සංගායනා කරපු හාමුදුරුවෝ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන්නේ ඒක බුදුහාමුදුරුවෝද කියන එක ගැටලුවක්. එහෙම ගැටලු තියෙනවා පිටුතුනි ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට ඒ කියන්නේ දැන් මතකද ඔය ඇත්තන්ට බලගම්බා රජතුමාගේ කාලේ සාගතයක් ඇති වුණානේ මේ වගේ නෙමෙයි. ඊට වඩා දරුණු මිනිස්සුන්ට කන්න පොඩ නැතුව කොරෝනා වගේ වසංගතයක් ආවා. කන්න පොඩ නැහැ. හාමුදුරුවෝ ගොඩාක් මැරුණා. බැරිම තැන මේක ත්‍රිපිටකයේ ගන්ධාරූඪ කළේ. එතකොට ගොඩාක් ධර්ම කරුණු අයින් වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ අපවත් කියන්නේ කටපාඩමින් ඔක්කොම රැකගෙන ආවේ. ඉතින් අපි හිතමුකෝ සමහර වෙලාවට ඔය සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර හැම ගොඩක් ඒවා පිටුතුනේ තමන්ගේ මතේ දාලා හදලා තියෙනවා.
එහෙම තියෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය කරුණු ටික නැතුව දැන් අපි හිතමුකෝ කර්ණීය සූත්‍රයේ අපිට තියෙනවා. ඒක බුද්ධ භාෂිතය. ඔය විදිහට එනකොට දැන් සමහර කරුණු හරි අමාරුයි ධර්මානුකූලව විස්තර අටුවාවලත් නැහැ, ටිප්පණිවලත් නැහැ. ඒ කියන්නේ ඒ හාමුදුරුවන්ගේ මතය තමයි එතන ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඒව තමයි ඔය බුදුහාමුදුරන්ගේ සීලූම ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතු වෙනවා කියන එකත් එහෙම දෙයක් දෝ කියලා හිතෙනවා. නමුත් ධාතු පරිනිර්වාණය කියන්නේ ඒක වෙන්න ඕනි. මොකද ඒකනේ රුවන්වැලි මහා සෑය විශේෂ වෙන්නේ. අර අත්තිවාරම දානකොට බින්දුතුනි 9 පාරක් ගිලා බහිනවා. ඒ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. එහෙම වෙන්න මම හිතන්නේ ලොකු මේ ස්වභාව ධර්මයේ ලොකු හේතුවක් තියෙනවා. ඒක ශක්තිමත්ව හැදුවේ ඒකයි. දුටුගම රජු. මොකද ඒක අවුරුදු 5000ක් පවතින ඕනේ. ඒකින්දනේ රුවන්වැලි මහා සෑයට වඩා විශාල චෛත්‍යයක් හදන්නේ නැත්තේ. ඒකයි. සියලුම ධාතුන් වහන්සේලා බින්දුතුනි එකතු වෙනවලු රුවන්වැලි මහා සෑයට. ඒ කාලේ වෙන විට මේ බුදුදහමට රුචියක් තියෙන පිරිසක් නැහැ. ඒ කාලේ තමයි ඔය කාසාව කන්තල කියන පිරිස ඇති වෙන්නේ. කියන්නේ මේ ශාසනය කියලා දෙයක් නැහැ. සිවුර දැන් මේ දෙවුර පොරවගෙන ඉඳියට දැනට තව ඉස්සරහට යනකොට පින්තුනි මේක ටික ටික අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ කෑලි කෑලි නැති වෙනවා. අන්තිමේදී අර ගණින් වහන්සේලා වගේ කාලයක් උදා වෙනවා. මේ කියන්නේ ආගමික කටයුතු කරනවා හාමුදුරුවෝ හැටියට අමුත් එක්ක තමයි කටයුතු කරන්නේ. අමුදරුවොත් එක්ක. එහෙම කාලයක් ඉස්සරහට එනවා. ඒ කියන්නේ සිවුරේ මේ හැම දෙයක්ම නැති වෙලා ඉන්නේ අඩු වෙලා ගිහිල්ලා චූටි නූල් පටක් විතරලු ඉතුරු වෙන්නේ අන්තිමට සිවුරක් හැටියට. එහෙම තමයි තොරතුරු තියෙන්නේ. එතකොට මේ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා තමයි රුවන්වැලි මහා සෑයෙන් තමයි මේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා ධාතු පිරිනවම් පාන්නේ. එතකොට තමයි බුද්ධ කාලේ අවසන් වෙන්නේ. එතනින් පස්සේ පිටුතර නැවත බුදු කෙනෙක් පහළ වෙන්නට ගොඩාක් කාලයක් යනවා. කල්ප ගාණක් යනවා. කල්ප ගාණක් ගිහිල්ලා නැවත එයින් පස්සේ සමහර විට මේ ලෝකේ විනාශ වෙන්නත් පුළුවන් ඉතින්. මොකද නැවත බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු පරිසරයක් සැකසෙන්නට. අර ෆිල්ම් වල වගේ ඊටවල හතක් පායන සුනාමි ඇවිල්ලා පොළොව සිපෑ වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක විනාශය කියන්නේ. මිනිස්සු පිරිහෙනවා එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ යකා වගේ පේනවා. දැන්ටමත් පේනවනේ නේද? මිනිස්සු වෙනස් වෙලා අපට. මිනිසුන්ගේ සිතිවිලි වෙනස් වෙනවා. අම්මා තාත්තා හතපාකට ගණන් ගන්න නැහැ කව ඉස්සරහා. දැන් බලු කූඩු වල දාපු රටක් නෙමේක. අම්මා තාත්තා කොහේ හරි එක් යනවා කියලා අතරමං කරනවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් දැනුත් ඒවා අස්පනා අපිට පේනවා වගේම ඉස්සරහටත් එහෙම තමයි. ඒ නිසා ඔව් අනිවාර්යයෙන්. ඒ නිසා කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. කතා කරන්න මේ ඔයත් එක්ක සාකච්ඡා කරන්න. කාලේ මදි. දැන් මාධ්‍ය පන්සලට වඩින්න කියලා අපි අනුශාසනාව අවසන් කරමු. මොනවද දෙයක් තේරුණාද? ඔව් දැන් ඒ බුදුහාමුදුරුවෝ පහළ නොවන කාලේ තමයි පසේ බුදුරු පහළ වෙන්න අපි දේවදත්ත හාමුදුරුවෝ පසේ බුදු කෙනෙක් හැටියට සත්‍තිස්සර කියලා නේද? පහළ වෙනවා කියලා තමයි තොරතුරු තියෙන්නේ. ඒ කට්ටිය පහළ වෙන්නේ බුදුරු පහළ නොවන කාලේ. එතකොට තවත් දවසක හමු වුණොත් ඔය වගේ ධර්ම කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ මම කැමති නෑ පිටුතුන එකම කාරණාවක් අරගෙන ඒවා මේ සුතන් ඒකාන්ත මා විසින් මෙසි අසන්නලා දී කියහගෙන කිසි තේරුමක් නෑ. ඊට වඩා හොඳයි ධර්ම සාකච්ඡාවක් හැටියට ඔය ඇත්තන්ගේ කරුණුයි තමාට මන් දන්නේ නැති ගොඩාක් ඔය ඇත්තු ගන්න. ඒවත් කියන්නේ කතා කරලා එතකොට හැමෝම අතරම මේ දැනුම බෙදිලා යනවා. ඒක තමයි ධර්ම සාකච්ඡාව. ඒක තමයි වටින්නේ. ධර්ම දේශනා නෙමෙයි ධර්ම සාකච්ඡාව වටින්නේ දෙකුතුනේ හැමෝටම දැනුම බෙදිලා යනවා හිතට. ඒ නිසා ඒ විදිහට වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න හොඳයි. ඒ නිසා මෙතෙක් වෙලා සිද්ධ කරපු අනන්ත වූ පින්වල ශක්තිය තුළ අපි හැම දිනම ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන් සම්පත් පිණිසම හේතු වාසනා වේවා කියලා
මේ පින්කම් වල අනන්ත වූ ශක්තිය තුළ විශේෂයෙන්ම අපි ප්‍රාර්ථනා කරමු. ඔයයන්ගේ විහාරස්ථානයේ නායකවරු මම හිතන්නේ ගිය අවුරුද්දේ කටනේ දවසේ අසනීප වුණේ. දැන් මේ අවුරුද්දේ කටනේ ළඟ එනවා. අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ සියලුම පින්කම් වල ශක්තිය තුළ අපි ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරා වතාවත් සිද්ධ කළා. මේ සියලුම ආනුභාව ශක්තිය තුළ සත්‍යානුභව බලය තුළ ඔයයන්ගේ නායකයන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ඊටාම ඉක්මනින් ඒ සියලුම කායික මානසික රෝග පීඩාවන් වලින් මිදලා ඔයයන්ට නැවතත් අනුශාසනා කරා. නිරෝගී වෙන්නට මේ ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ අපේ පොඩි හාමුදුරුවෝ ඇතුළු අපේ සහෝදර හාමුදුරුවෝ ඉන්නේ අපේ පිළිවෙලේ. ඒ හැමෝම මතක් කරන්න ඕනේ ඉදිරි අනාගතයේ සියලුම කටයුතු සර්වකාරම සාර්ථක වේවා නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා කියලා සාදුනාදේ පවත්වන්න. ඒ වගේම මේ පින්කම් වලට දායකත්වයේ සපයන නමක් කවුරු තියෙනවද? එනිසා දායකත්වයේ සලසන හැම දිනාටම මේ පින්කම් වල අනන්ත වූ ශක්තිය තුළ නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා කියලා සාදු කියනවා. ඒ වගේම අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදයේ පවුලේ හැම දිනාටම උදා වේවා. අවසානයේදී දෙවි දේවතාවුන් වහන්සේලාත් දෙපින් අනුමෝදන් වුතුම් නිවලින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාවන් කියලා දෙන්නු. ආකාසට්ටාද බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාද බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාද බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මලගියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා මලගියන්තුත් පරලෝ සූපත් වේවා දුකකින් අනුන්දකින් අත මිදේවා සැපෙන් සැපයටපත් වේවා උතුම් වූ නිවන් සම්පත් ලබන්න මලගියන්ටත් මේ පින හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු මේ අපේ රට මේ පත් වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් මිදිලා මේ පුංචි වන්ට අනාගතයක් තියෙන රටක් මේ සියලුම ගැටලු ප්‍රශ්න වලින් निराකරණය වෙච්ච රටක්. අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්. ඊටාම ඉක්මනින් බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත වූ ශක්තිය අද මේ දවස පුරා සිද්ධ කරලා මේ අනුමෝදන් කරන මේ විශ්වයට එකතු වෙන මේ ශක්තිය අනන්ත වූ බලයෙන් ඊටාම ඉක්මනින් මගේ මුළු රටම සුවපත් වෙලා අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න පුළුවන්. නිදහසේ ජීවත් වෙන්නට පුළුවන්. මේ පුංචි වන්ට අනාගතයක් තියෙනවා. රටක් කරන්නට රටක් වෙන්නට මේ ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා. මේ පින්කම් වල ශක්තිය තුල අපි හැමදෙනාටම සියලු දෙවියන්ටත් සියලු මළගිය ඥාතීන්ටත් උතුම් වූ නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා කියලා සාදු. හැමදෙනාටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti හිනාතේ සමිච්ඡතු. දැන් හැමදෙනාටම දෙවොත් Thank you.